Hi everyone, let's start අටයවත් පොන්දි. අද ඔයගලන්ට අරගෙන ආවා වැදගත් වීඩියෝ එකක්. GIMP software එකේ second tutorial එක. ඒ කියන්නේ අපි කලින් කතා කරා GIMP එකේ introduction එක. user interface එක. අද කතා කරන්නේ අපි මේ වීඩියෝ එකෙන් GIMP software එක use කරගෙන අපි කොහොමද අපේ වැඩ ටික කරගන්නේ කියන එකයි. subscribe කරලා දිගටම ඉඳලා ඉන්න. Okay, එහෙමනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම කරන්න ඕන GIMP එකෙන් කොහොමද image එකක් open කරගන්නේ කියලා දැනගෙන ඉන්න එක. file වල තියෙනවා open. මෙන්න මේ open එක click කරලා ඔයාලට පුළුවන් image එකක් load කරගන්න GIMP එකට. image එක තියෙන තැන browse කරලා හොයාගන්න. හොයාගෙන image එක select කරලා open කරගන්න. image එක select කරායින් පස්සේ right side එකේ preview එකක් පෙන්නනවා. ඔයාගේ මේ වෙලාවේ selected image එක මොකක්ද කියන එක. මේ විදිහේ image එකක් ඔයාලට පුළුවන් select කරලා open කරගන්න. open කරද්දි සමහරවිට ඔයාලට window එක පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ screen එකේ enter එකක් press කරන්න. ඒ ඇති. ඔය විදිහට අපිට පුළුවන් images open කරගන්න ඕන තරම් ප්‍රමාණයක් මේ GIMP එකට. මම images කිහිපයකින් open කරගන්නවා. මේ විදිහට open කරගන්න images tab wise පෙන්නනවා top එකේ. ඔයාලා navigate වෙන්න තියෙන මෙන්න මෙතන උඩින් අදාළ window එකට. ඔය විදිහට image එකක් open කරගන්න වෙන්නේ GIMP එකෙන්. හරිම ලේසි. අපි බලමු අපිට මේ tool palette එකේ මොනවද කරන්න පුළුවන් කියලා. Okay. අපි එහෙනම් බලමු Photoshop එකේදී වගේම කොහොමද මේ GIMP එකේනොත් මේ tools use කරගෙන කොහොමද photos edit කරන්න ලස්සන කරගන්න කියලා. මේ toolbox එකේ one by one order එකට මම කතා කරන්නේ නැහැ. මම හිතුවා ඔයගලන්ට ලේසිම තැනකින් පටන් ගන්න. අපිට සාමාන්‍යයෙන් image එකක් edit කරනකොට හිතන්න wish එකක් කියලා කාට හරි birthday wish එකක් දාන්න ඕනි වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද? මකේ text එකක් type කරගන්න ඕන වෙනවා. image එකට text එකක් add කරගන්න. අපි බලමු tool palette එකේ අපේ image එකට text එකක් add කරගන්න තියෙන්නේ මොන tool එකද කියලා. tool palette එකේ යටම ඔයගලන්ට පේනවා ඇති black color එකකින් A අකුරක් තියෙනවා. මෙන්න මේක තමයි text tool එක. මේ tool එක use කරගෙන ඔයගලන්ට පුළුවන් text එකක් add කරගන්න ඔයගේ image එකට. text tool එක උඩ click කරලා active කරගන්න. active කරගෙන ඔයාලට text එක type කරන්න ඕනි තැනට ඇවිල්ලා එකපාරක් click කරලා ඔයාලට පුළුවන් text එක type කරන්න පටන් ගන්නත්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයා text එක type කරන්න බලාපොරොත්තු වෙන area එක මේ විදිහට draw කරලා වැඩේ පටන් ගන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් ඕනම විදිහකට ඔයාලට පුළුවන් text එකක් add කරගන්න පටන් ගන්න. මේ විදිහට මම area එකක් ඇඳා මේ area එකේ තමයි text එක දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට කරන්න තියෙන අපේ birthday wish එක මෙතෙන්ට add කරන එක text එක. ඔගේ text එක මෙන්න මේ විදිහට type කරගෙන යන්න. text එක type කරලා ඉවරනයින් පස්සේ ඔයාලට පේනවා ඇති මේ උඩ පොඩි palette එකක් active වෙලා තියෙනවා. මේ palette එකෙන් තමයි අපිට මේ text එකට අදාළ settings ටික available වෙන්නේ. අපිට පුළුවන් මේ අපි type කරගත්ත wish එක එහෙම නැත්නම් අපිට type කරගත්ත text එකේ font එක වෙනස් කරන්න පුළුවන්, font size එක වෙනස් කරන්න පුළුවන්, එතකොට font color එක change කරන්න පුළුවන්. මෙතන මේ යට color box එක උඩ click කරලා ඔය විදිහට කලර්ෆුල් විදිහට ඔයාලට පුළුවන් ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න. ඒත් එක්කම මේ
ටෙක්ස්ට් එක බෝල්ඩ් කරනවා නම් බෝල්ඩ් කරන්න පුළුවන්. ඊළඟට ඉතලික් කරන්න පුළුවන්. අන්ඩර්ලයින් කරන්න පුළුවන්. ටෙක්ස්ට් එක හරහට ලයින් එකක් ස්ට්‍රයික් ත්‍රූ ඕන නම් ස්ට්‍රයික් ත්‍රූ දෙන්න පුළුවන්. ඔය විදිහට සෙටින්ග්ස් ටිකක් තියෙනවා මෙන්න මෙතන මේ උඩ අවైలබල් වෙන පැලට් එකේ. ඔයා කැමති නම් ඒක එතනින් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ ටූල් බොක්ස් එකේ ඇක්ටිව් කරගන්නවානේ මොකක් හරි ටූල් එකක් අපිට වැඩේ කරගෙන යාම සඳහා. එතකොට මේ ටූල් එකක් ඇක්ටිව් කරගත්තයින් පස්සේ ඒ ටූල් එකට අදාළ ප්‍රොපර්ටිස් ටික, ඒ ටූල් එකට අදාළ සෙටින්ග්ස් ටික ඔයාට මෙතන ටූල් පැලට් එක යට ඇක්ටිව් වෙනවා. මේ තියෙන ටූල් ඔප්ෂන්ස් ටික. මෙතනින්ත් පුළුවන් ඔයගලන්ට ෆොන්ට් එක වෙනස් කරන්න, ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න, එතකොට ෆොන්ට් එකේ කලර් එක චේන්ජ් කරන්න. මේ සෙටින්ග්ස් ටික ආට ටූල් ඔප්ෂන්ස් වලින් පුළුවන්. ඒ වගේම තමයි ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න ගන්නකොටම උඩින් අවైలබල් වෙන පැලට් එකනොත් ඔයාට මේ චේන්ජස් කරගෙන යන්න පුළුවන්. පළවෙනි ටූල් එක ඉගෙන ගත්තා අපි ටෙක්ස්ට් ටූල් එක. ඊළඟට මම යනවා ක්‍රොප් ටූල් එකට. ඒ කියන්නේ ඉමේජ් එකක් අපිට සාමාන්‍යයෙන් එඩිට් කරනකොට අත්‍යවශ්‍ය ටූල් එකක් තමයි ක්‍රොප් එක. ක්‍රොප් කියලා කියන්නේ ඉමේජ් එක අපිට අවශ්‍ය විදිහට ඒරියා එක ක්‍රොප් කරගන්න යූස් කරන ටූල් එක තමයි. මෙතන තියෙන පොඩි නයිෆ් එකක වගේ අයිකන් එකක්. ඕක තමයි ක්‍රොප් ටූල් එක. ක්‍රොප් ටූල් එක අරගෙන ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ක්‍රොප් කරගන්න අවශ්‍ය වෙන ඒරියා එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඔයාට ඕන මේ බකමූණ මේ අවුල් ඉන්න ඒරියා එක විතරක් ක්‍රොප් කරගන්න නම්, එයාව විතරක් ඉතුරු කරගන්න නම් ඔයාට පුළුවන් අදාළ ඒරියා එක ඇඳලා කීබෝඩ් එකේ එන්ටර් එකක් දෙන්න. ඔන්න දැන් ඔයාට අවශ්‍ය ඒරියා එක විතරක් ඉතුරු වෙලා ක්‍රොප් වෙනවා. ෆොටෝෂොප් එකේ වගේම තමයි zoom එකේදීත් control z use කරලා undo කරන්න පුළුවන්. undo කරන්න පුළුවන් control z use කරගෙන. ඊළඟට අපි බලමු zoom tool එක. tool palette එකේ අන්තිම tool එක zoom tool එක. zoom එක සාමාන්‍යයෙන් අපි use කරනනේ image එකක් zoom කරලා බලාගන්න, ලොකු කරලා බලාගන්න, එක්කෝ zoom out කරන්න, විශාලවට පේන එකක් කුඩා කරලා බලාගන්න. zoom tool එකෙන් කරන්න පුළුවන් zoom in, zoom out. zoom tool එක අරගත්තයින් පස්සේ zoom tool එකට අදාළ වෙන options ටික පල්ලෙහා tool options වල available වෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ direction එක zoom in, zoom out අවශ්‍ය විදිහට change කරගන්න එක. zoom in කරගන්නවා නම් zoom in option එකට ගිහිල්ලා image එක zoom in කරගන්න. zoom out කරගන්න නම් zoom out option එකට change වෙලා zoom out කරගන්න පුළුවන්. හැමෝටම පහසුවෙන් track කරගන්න පුළුවන්, grab කරගන්න පුළුවන් tools තුනක් තමයි මුලින්ම කතා කරේ. tool box එක චුට්ටක් පැත්තකින් තියලා අපි දැන් එමු layers ගැන පොඩ්ඩක් බලන්න. layers තියන්නේ ඔයගලන්ගේ GIMP එකේ right side එකේ පල්ලෙහාම. සමහර වෙලාවට මේක මේ උඩ area එකේ තියෙන්නත් පුළුවන්. layers අපි හදන image එකක් layers කීපයකින් තමයි සමන්විත වෙන්නේ. මෙතන දැන්ට තියෙනවා layers දෙකක්. අපි open කරගත්ත image එක තමයි මේ යටම තියෙන්නේ. background layer එක විදිහට තියෙන්නේ මේ පල්ලෙහාම තියෙන image එක. ඊට උඩින් අපි birthday wish එකක් type කරා. text එකක් type කරා. ඒකත් වෙනම layer එකක් විදිහට තමයි පෙන්වන්නේ. අපි edit කරන හැම image එකක්ම මේ විදිහට layers
by layers තමයි හැදෙන්නේ. අවසානයේ අපිට මේ විදිහේ තනි පින්තූරයක් පෙන්වන්නට ඒ පින්තූරේ ඒ දක්වා එන්න layers කිහිපයක් උදව් වෙනවා. මේ layers අපිට කැමති නම් ෂෝ කරන්නේ නැතුව හයිඩ් කරලා තියන්න පුළුවන්. අදාළ layer එක ඉස්සරහා තියෙන icon එක ක්ලික් කරන්න. දැන් birthday wish එක හයිඩ් වුණා. ওই විදිහට අපිට පුළුවන් අපේ මේ image එකේ තියෙන text එහෙම නැත්නම් images layers විදිහට අරගෙන තියෙන ඕනම දෙයක් හයිඩ් කරලා ෂෝ කරලා තියාගන්න. layer palette එක කියලා කියන්නේ මෙන්න මේකට. layer palette එක ගැන තව ගොඩක් කතා කරන්න තියෙනවා. අපි ඉස්සරහට මේ tools ගැන ඉගෙනගෙන යනකොට අපි බලමු මොන මොන අවස්ථාවන් වලදීද අපිට මේ layers ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපි බලමු move tool එක. toolbox එකේ තියෙන පළවෙනි tool එක. මේ තියෙන move tool එක. මේ move tool එකෙන් කරන්නේ මේ image එකේ තියෙන එක layer එකක් මොකක් හරි එක layer එකක් අපිට අවශ්‍ය විදිහට එහෙට මෙහෙට drag කරන එක. move වෙන්න උදව් වෙනවා move tool එක. ඕක image එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ මේ හදාගන්න image එකේ උඩ තියෙන text layer එකක් වෙන්න පුළුවන්. අදාළ layer එක අවශ්‍ය තැන drag and drop කරන්න මේ move tool එක උදව් වෙනවා. ඊළඟට බලමු align tool එක. align tool එක තියෙන්නේ alignments වලට. මේ තියෙන්නේ align tool එක. අපිට පුළුවන් මේ wish එකක් මේ text එකක් විදිහට අරගෙන තියෙන එකක් අරගෙන තියෙන layer එකක් අපිට කැමති තැනකට align කරගන්න. move tool එක use කරගෙන අපිට align කරගන්න පුළුවන්. අවශ්‍ය තැනට drag and drop කරන්න පුළුවන්. හැබැයි ඒකට වෙනම tool එකක් තියෙනවා alignment tool කියලා. alignment tool එක අරගෙන එකපාරක් මේ text එක උඩට ඇවිල්ලා mouse එක click කරන්න. click කරපු ගමන් ඔයාලට පේනවා ඇති දැන් text එක තියෙන layer එක highlight වෙලා තියෙනවා. ඊළඟට එන්න tool options වලට. මෙතනින් පුළුවන් ඔයාට alignments හදාගන්න. පොඩි පොඩි icons කිහිපයක් තියෙනවා. ඔයාලට කැමති තැනකට align කරගන්න පුළුවන් ඔයාගේ මේ wish එක. image එකේ center එකටද, image එකේ top එකටමද, image එකේ bottom එකටද, image එකේ left side එකටද කැමති විදියට මේක align කරගන්න පුළුවන්. එහෙම නැත්තම් අවශ්‍යම නම් move tool එක අරගෙන කැමති තැනකින් drag and drop කරලා තියාගන්න. එහෙමනම් ඊළඟට අපි toolbox එකේ තියෙන අනිත් tools ටික බලමු. ඒ ඔක්කොටම කලින් මම මේ image එකට මේ අවුල් ඉන්න image එකට කරගත changes ටික ඔක්කොම undo කරගන්නවා. Photoshop එකේ වගේම undo කරන්න පුළුවන් Ctrl Z press කරලා. නමුත් මම මේ වෙලාවේදී වෙන option එකකට යනවා. Photoshop වල තියෙනවනේ history palette එකක්. GIMP එකෙත් තියෙනවා undo history palette එකක්. toolbox එක යට බලන්න කහ පාට arrow එකක් ඇති. undo history කියන එක click කරාම එනවා history palette එක. මේ history palette එකේ උඩටම ගිහිල්ලා උඩම තියෙන base image එක click කරාම ඔයාට ගන්න පුළුවන් ඔයාගේ original image එක. original image එක දක්වා යන්න අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවනම් පුළුවන් පල්ලෙහා ඉඳන් step by step undo කරගෙන ඇවිල්ලා අවශ්‍ය තැනට වෙනකන් undo කරලා නතර කරන්න පුළුවන්. මේ වෙලාවේ මට original image එක ඕන නිසා මම base image එක දක්වා යනවා. ඊළඟට මම අරගෙන එනවා eraser tool එක. eraser tool එක use කරන්න ඒ කියලා හැමෝම දන්නවනේ.
ඉරේස් කරන්න. ඉරේසර් ටූල් එක අරගෙන ඔයාලා ඉමේජ් එක උඩට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඉමේජ් එකේ අනවශ්‍ය කොටසක් තියෙනවා නම් ඒ ඒරියා එක මේ විදියට ඉරේස් කරගන්න. හැබැයි ඉරේස් කරගන්නකොට කල්පනාවෙන් බලන්න ඕන දෙයක් තමයි මේ ඉරේස් කරගන්න අපි යූස් කරන බ්‍රෂ් එකේ සයිස් එක. ඒකේ හાર્ඩ්නස් එක. මේ ඉරේස් එක සිලෙක්ට් කරායින් පස්සේ ඉරේස් එකට අදාළ ටූල් ඔප්ෂන්ස් ටික පල්ලෙහින් එනවනේ. මෙතනින් පුළුවන් අපිට ඒ බ්‍රෂ් එකේ ස්ටයිල් එක වෙනස් කරන්න. ඔයාලට අවශ්‍ය බ්‍රෂ් එක රවුමක් විදියට නම් රවුමක් විදියට ගන්න. එහෙම නැත්නම් ස්ටාර් එකක් විදියට නම් ස්ටාර් එකක් විදියට සිලෙක්ට් කරගන්න පුළුවන්. කැමති විදිහට බ්‍රෂ් ටයිප් එක චේන්ජ් කරගන්න. ඒත් එක්කම ඒකේ හાર્ඩ්නස් එක ටිකක් ස්මූත් විදිහට බ්‍රෂ් එක ඕන නම් ඉරේස් වෙන්න ඒ විදිහටත් ඔයාලට පුළුවන් මේකේ ස්ටයිල් එක හදාගන්න. ඒ වගේම තමයි ඔයා තෝරගත්ත බ්‍රෂ් ස්ටයිල් එක අනුව ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහායින් බ්‍රෂ් එකේ සයිස් එක අඩු වැඩි කරන්න. සයිස් එක ලොකු කරගන්න ඕන නම් ලොකු කරගන්න. මේ විදිහට බ්‍රෂ් එක රීසයිස් කරගෙන ඔයාලට පුළුවන් ඉරේස් කරන්න. ඉරේසර් ටූල් එක. නැවත වාරයක් මම අන්ඩූ කරන බේස් ඉමේජ් එක දක්වා. අපි ඊළඟට බලමු ඉමේජ් එකක් එඩිට් කරනකොට අවශ්‍ය වෙන ටූල්ස් ටික ගැන. ඒකෙන් මුලින්ම හඳුන්වලා දෙන්නේ රෙක්ටැන්ගල් සිලෙක්ට් ටූල් එක. මේ රෙක්ටැන්ගල් සිලෙක්ට් ටූල් එක යූස් කරලා අපිට පුළුවන් අපි එඩිට් කරන්න යන ඉමේජ් එකේ රෙක්ටැන්ගියුලර් රීජන් එකක් සිලෙක්ට් කරගන්න. දැන් මම මේ රෙක්ටැන්ගල් සිලෙක්ට් ටූල් එක අරගෙන ඇක්ටිව් කරගෙන මම යන්නේ මෙන්න මේ බකමූණව සිලෙක්ට් කරගන්න. හැබැයි රෙක්ටැන්ගියුලර් ෂේප් එකකට. ටූල් එක ඇක්ටිව් කරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට ඉමේජ් එකේ ඔයාලට අවශ්‍ය රෙක්ටැන්ගල් ෂේප් එක ඩ්‍රෝ කරගන්න. ඩ්‍රෝ කරගෙන ඉවර වෙනවත් එක්කම ඩෑෂ් ලයින්ස් ටික ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා ඇඳපු ඒරියා එක සිලෙක්ෂන් එකක් බවට කන්වර්ට් වෙලා තියෙනවා. මේ විදිහට සිලෙක්ෂන් එකක් දාලා සිලෙක්ට් කරගත්ත ඒරියා එක ඔයාට අවශ්‍ය නැත්නම් මේ ඉමේජ් එකෙන් ඔයාට අයින් කරගන්න අවශ්‍යයි නම් ඒ ඒරියා එක ඔයාට පුළුවන් කීබෝඩ් එකේ ඩිලීට් බටන් එක ප්‍රෙස් කරලා ඩිලීට් කරගන්න. ඒ වගේම මේ ඒරියා එක තවත් ඉමේජ් එකකට ගෙනිහිල්ලා පේස්ට් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් කොපි පේස්ට් කරන්න. ෂෝට්කට් එක යූස් කරන්න පුළුවන් Control C අදාළ ඉමේජ් එකට ගිහිල්ලා Control V කියලා පේස්ට් කරගන්න පුළුවන්. රෙක්ටැන්ගල් සිලෙක්ට් ටූල් එක ගත්තාම ඒකට අදාළ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා පල්ලෙහායින්. ටූල්ස් ඔප්ෂන්ස් ටික. දැන් මේ දාගත්ත සිලෙක්ෂන් එකටම තවත් සිලෙක්ෂන් එකක් දාගන්න ඕන නම් ඒ කියන්නේ මේ දාගත්ත සිලෙක්ෂන් එක ඔයාට එක්ස්පෑන්ඩ් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් ලේසිම විදිහක් තියෙනවා. ඒ ලේසිම විදිහ තමයි මේ ටූල්ස් ඔප්ෂන් වල තියෙනවා මෝඩ්. මෝඩ්ස් 4ක් තියෙනවා. මෝඩ්ස් 4 දෙවෙනි මෝඩ් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ add to the current selection mode එකට shift වෙන්නකෝ. shift වෙලා ඔයාට පුළුවන් ඔයාගේ selection එක තවදුරටත් expand කරගන්න. second mode එකට shift වෙලා ඔයාට expand කරගන්න ඕන area එක නැවත draw කරන්න. මේ විදිහට draw කරායින් පස්සේ ඔයා අලුතෙන් දාගත්ත අලුතෙන් ඇඳගත්ත area එකත් එක්ක කලින් දාපු selection එක එකතු වෙනවා. දැන් බලන්නකෝ. අවශ්‍ය නැත්තම් delete කරගන්න. copy paste කරගන්න පුළුවන්. මේ modes වල තියෙනවා තුන්වෙනි mode එක subtract එක. subtract එක කියලා කියන්නේ අපි දැනට දාලා තියෙන selection එකේ කොටසක් අඩු කරගන්නවා කියන එකයි. subtract mode එකට change වෙලා ඔයා ඇවිල්ලා බලන්න
ඉමේජ් එකේ දැනට ආදාගත සිලෙක්ෂන් එකක් උඩට ඇවිල්ලා ආයි මේ විදිහට ඩ්‍රෝ කරලා අලුතෙන් ඩ්‍රෝ කරගත්ත ඒරියා එක අතෑරලා සිලෙක්ෂන් එක අප්ඩේට් වෙනවා. ඒ වගේම තමා අන්තිමට තියෙනවා ඉන්ටර්සෙක්ට් මෝඩ් එක. ඒ කියන්නේ සිලෙක්ෂන්ස් දෙකක් තියෙනකොට ඒ දෙන්නට අතරමැදි ඒරියා එක සිලෙක්ෂන් එක විදියට කන්සිඩර් කරන අවස්ථාව. අන්තිම සිලෙක්ෂන් මෝඩ් එකට චේන්ජ් වෙලා අපි බලමු මේ ඉමේජ් එකේ උඩ තවත් සිලෙක්ෂන් එකක් දාලා. හැබැයි සිලෙක්ෂන් එක දානකොට මතක ඇතුව කලින් සිලෙක්ෂන් එකත් කැපෙන විදිහට තමයි දාන්න ඕනේ. මෙන්න මේ විදිහට කලින් ඇදපු සිලෙක්ෂන් එකත් කැපෙන විදිහට මෙන්න මෙහෙම සිලෙක්ෂන් එක දාගන්න ඕනේ. දැන් බලන්න කලින් දාපු සිලෙක්ෂන් එකයි දැන් දාපු සිලෙක්ෂන් එකටයි දෙන්නටම පොදු කොටස විතරයි සිලෙක්ෂන් ඒරියා එක විදියට කන්සිඩර් කරන්නේ. මේ විදිහේ දාගන්න සිලෙක්ෂන්ස් අයින් කරගන්නේ ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා සිලෙක්ට් කියන එකේ තියෙනවා නොන් කියන එක සිලෙක්ට් කරාම දාගත සිලෙක්ෂන්ස් ටික ඔක්කොම අයින් වෙනවා. මතක ඇතුව ඔය සිලෙක්ෂන් මෝඩ්ස් වලට වෙන චේන්ජ් වුණානේ. නැවත ෆස්ට් මෝඩ් එකට ඇවිල්ලා මේ අයිකන් එකෙන් අයින් වෙන්න. මේ ටූල් එකෙන් අයින් වෙන්න. මොකද එහෙම උනේ නැත්නම් ඔයා අන්තිම ඉන්ටර්සෙක්ට් මෝඩ් එකේ ඉඳලා කොච්චර සිලෙක්ෂන්ස් දැම්මත් ඔයාට හරියට සිලෙක්ෂන් එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලේම මතක ඇතුව ෆස්ට් මෝඩ් එකේ ඉන්න. එහෙම නැත්නම් සෙකන්ඩ් මෝඩ් එකේ ඉන්න. ඊළඟ ටූල් එක ඉලිප්ස් සිලෙක්ට් එක. රෙක්ටැන්ගල් එක වගේම තමයි ඉලිප්ස් එකත්. වෙනසකට තියෙන්නේ සිලෙක්ෂන් එකේ ෂේප් එක පමණයි. ඉලිප්ස් සිලෙක්ට් එක අරගෙන ඔයාගේ ඉමේජ් එකේ ඔයාට අවශ්‍ය විදිහට සිලෙක්ෂන් එක මෙන්න මේ විදිහට ඇඳගන්න. ඉලිප්ස් ආකාර විදිහට හෝ එහෙම නැත්නම් වෘත්තයක් විදිහට තමයි මේ සිලෙක්ෂන් එක ඇඩ් වෙන්නේ. මෙතනින් එහාට රෙක්ටැන්ගල් සිලෙක්ට් එකේ කරපු දේවල් ටික ඒ විදිහටම අපිට මේ ඉලිප්ස් සිලෙක්ට් එකටත් කරන්න පුළුවන්. ඩිලීට් කරන්න පුළුවන්, කැමති නම් කොපි පේස්ට් කරන්න පුළුවන්. සිලෙක්ෂන් එකක් අයින් කරන්න රයිට් ක්ලික් කරලා සිලෙක්ට් වෙලා නොන් කියන එකේ. ඒ වගේම තමයි මේ සිලෙක්ෂන් එකක් දාලා අපි මේ කට් පේස්ට් කරලා ගන්න කෙනාව එහෙම නැත්නම් අපි මේ කොපි පේස්ට් කරලා තවත් ඉමේජ් එකකට ගිහින් දාගන්න කෙනා දාගන්න ඔබ්ජෙක්ට් එක දාගන්න ෂේප් එක මේ කොහෙන් හරි කපලා ගෙනල්ලා කියලා කැතට පේන වීව් එක අයින් කරගන්න පුළුවන් අපිට මේ ෆෙදර් එජස් කියන එකෙන්. උදාහරණයක් විදියට පෙන්නුවොත් මම මේ කොපි කරලා ගන්න මෙන්න මේ සිලෙක්ෂන් එක දාලා කොපි කරලා ගන්න කෙනාව මම තව තැනකට ගිහින් පේස්ට් කරනවා. පේස්ට් කරයින් පස්සේ බලන්න මෙන්න මේ සතා තවත් තැනකින් හරියටම කට් පේස්ට් කරලා ගත්තයි කියලා ෂාප් එජස් වලින් පෙන්නනවා. මේ ෂාප් එජස් ටිකක් ස්මූත් කරගන්න අපිට පුළුවන් මේ සිලෙක්ෂන් එක දානකොටම මෙතන මේ පල්ලෙහා ටූල් ඔප්ෂන්ස් වල තියෙන ෆෙදර් එජස් යූස් කරන්න. ෆෙදර් එජස් වල රේඩියස් එක අඩු වැඩි කිරීම මගින් අපිට පුළුවන් මේ ෂාප්නස් එක අඩු වැඩි කරගන්න. දැන් ෆෙදර් එජස් මම දුන්න 16කට දැන් මෙයාව කොපි පේස්ට් කරගෙන ගිහිල්ලා මම වෙනත් ඉමේජ් එකක පේස්ට් කරනවා. දැන් බලමු. දැන් මේ ඉමේජ් එකේ මම ගෙනත් පේස්ට් කරනවා.
මේ විදිහට feather edges අඩු වැඩි කරලා selection එක දාලා අපි මේවා copy paste කරමු තවත් image එකකට. දැන් බලන්න දැන් ඔයගලන්ට පේනවා ඇති අර copy paste කරනවා. දැන් බලන්න ඔයගලන්ට පේනවා ඇති මෙතන sharp edges නැහැ. තියෙන්නේ soft edges. වෙනම තැනකින් මේව copy කරලා ගත්තා කියලා පේන්නේ නැහැ. edges ටික soft වුණාම. ඔය විදිහට අපිට පුළුවන් soft edges හදාගන්න. selection එක දානකොටමයි මෙතන පල්ලෙහා settings වලින් feather edges දෙන්න ඕන. මීට අමතරව ගොඩක් settings තියෙනවා. ඒ settings ටික වෙන වෙනම try out කරන්න. ඊළඟ tool එක free select tool එක. free select tool එක selection එකක් දාගන්න tool එකක් තමයි. හැබැයි කලින් ඉගෙන ගත්ත tools දෙකට වඩා පොඩි වෙනසක් තියෙනවා. free select tool එකෙන් අපිට පුළුවන් shape කලින් ඇඳගත්ත selections අපි දාගත්ත shapes විදිහටනේ මේකෙදි shapes විදිහට නෙමෙයි අපිට පුළුවන් freely මේ විදිහට shape එක manually ඇඳගෙන යන්න. object එක වටේට මේ විදිහට අපිට පුළුවන් customize කරගන්න selection එක. මේ විදිහට points add කර කර අපිට selection එක manually draw කරගන්න පහසුව හදලා දීලා තියෙනවා මේ free select tool එකේ. මෙච්චර වෙලා අපි අවුල්ව select කරේ rectangle shape එකකින් එක්කෝ ellipse shape එකකින්. දැන් එහෙම නෙමෙයි. අපිට පුළුවන් කෙලින්ම මේ සතාව එයාගේ වටේටම හරියට align කරගෙන මේ විදිහට selection එකක් හදාගන්න. starting point එකටම ඇවිල්ලා end කරන්න ඕන. end කරයින් පස්සේ මෙන්න මේ විදිහට අපි ඇඳගෙන ගියපු line එක selection එකක් බවට convert වෙනවා. දැන් මේක selection එකක්. ඔයාට කැමති නම් delete කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම තැනකකට වෙනම image එකකට copy paste කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා scissor tool එක. scissor tool එකත් free select tool එක වගේම තමයි. හැබැයි සෑහෙන ලොකු වාසියක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි free select tool එකෙන් selection එකක් දානකොට මේ විදිහට lines ඇඳිනකොට line එක ඔයගලන්ට පේනවා ඇති. line එක ඇඳෙන්නේ හරි කෙලින්. curves තියෙන තැන්වලදී curve කරන ටික අමාරුයි. නමුත් scissor tool එකෙන් එහෙම නැහැ. scissor tool එක automatically curves තියෙන තැන් එයා adjust කරගන්නවා. මේ විදිහට points add කරනකොට ඔයාලට පේනවා ඇති. අපි point එක add කරායින් පස්සේ line එක ටිකක් adjust වෙනවා අවශ්‍ය විදිහට. මේ විදිහට පුළුවන් scissor tool එකෙනුත් selections දාගන්න. හැබැයි මතක තියාගන්න scissor tool එක free select tool එක වගේ tools වලින් selection දානකොට selection එක දාන area එක හොඳට පේන විදිහට zoom කරලා තියාගන්න. නැත්තම් අපි මේ අඳින lines හරියටම object එක වටේට arrange වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ විදිහට starting point එකටම ඇවිල්ලා end කරලා keyboard එකේ enter button එක press කරන්න. press කරායින් පස්සේ selection එක add වෙනවා. scissor tool එක. ඒකෙත් ඔයා කැමති නම් delete කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් image එකකට ගිහින් paste කරගන්න පුළුවන්. edges feathers විදිහට set කරගන්න පුළුවන්.
සිලෙක්ෂන්ස් වලට අදාළ සෙටින්ස් ටික හැම සිලෙක්ෂන් එකකටම පොදුයි. ඊළඟට බලන්න තියෙන්නේ foreground select tool එක. හරිම ලස්සන tool එකක් foreground select tool එක කියලා කියන්නේ. මේකත් පාවිච්චි කරන්නේ image එකක තියෙන object එකක් select කරගන්න. selection tool එකක් විදිහටම තමයි මේ foreground select tool එක කතා කරන්න මම තෝරගන්නේ මෙන්න මේ මලක් විතරක් තියෙන image එක. foreground select tool එක අරගෙන ඔයා selection එක දාගන්න යන object එක වටේට මේ විදිහට line එක ඇඳගන්න. මල් පෙති ළඟටම මල් පෙත්තේ edges වලටම line එක ඇඳෙන්න ඕන නැහැ. ටිකක් වටේට ඉඩ තියාගෙන line එක ඇඳගන්න. ඇඳගෙන ඉවරුණයින් පස්සේ end එක press කරන්න. end එක press කරනවත් එක්කම මේ image එක colors දෙකකට convert වෙනවා. වටේට line එකෙන් පිටට dark color එකකුත් line එකෙන් ඇතුළත ටිකක් light color එකකට එනවා. ඒත් එක්කම mouse එක බලන්න mouse point එකත් change වෙනවා පොඩි brush එකකට. දැන් කරන්න තියෙන්නේ ඔයා select කරගන්න බලාපොරොත්තු වෙන image එක එහෙම නැත්නම් object එක මෙන්න මේ brush එකේ object එක වැහෙන්නම brush එකෙන් අඳින එක. මෙන්න මේ විදියට. සම්පූර්ණයෙන්ම වැහෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම් තාක් දුරකට මේ විදියට brush එක අරගෙන මේ object එක පුරාම මේ විදියට draw කරන්න. මේකෙන් කරන්නේ අපිට select කරගන්න අවශ්‍ය වෙන object එක මොකක්ද කියලා පැහැදිලිව පෙන්නලා දෙන එක. මෙන්න මේ විදිහට ඇඳගෙන ඉවර වුණායින් පස්සේ ඔයා සැටිස් නම් ඔයා මේ ඇඳගත්ත lines ගැන ආයි පාරක් end එක press කරන්න. පොඩි වෙලාවක් යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ object එක වටේට dark color එක arrange වෙනවා. නැවත වාරයක් end එක press කරන්න. press කරායින් පස්සේ අපිට අවශ්‍ය object එක ඉතුරු කරලා ඒකේ වටේට selection එක add වෙනවා. smoothly selection එක දාගන්න. එහෙම නැත්නම් අපිට අනවශ්‍ය areas උත් මේ විදිහට selection එකට add වෙන්න පුළුවන්. හරි ලස්සන tool එකක්. try කරන්න selection එක smoothly දාගන්න. දාගත්ත selection එක none එකෙන් අයින් කරගන්න පුළුවන්. නැවතත් මම මෙන්න මේ image එකට එනවා. ඊළඟට බලන්න තියෙන tool එක තමයි fuzzy select tool එක. fuzzy select tool එක use කරන්න පුළුවන් contiguous region එක select කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. fuzzy select tool එක අරගෙන image එක උඩට ඇවිල්ලා image එක උඩ එකපාරක් click කරන්න. click කරපු ගමන් ඔයාලට පේනවා ඇති ඔයා ඒ වෙලාවේ click කරපු area එක විතරක් highlight වෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ඔයා මේ fuzzy select tool එක අරගෙන ඔයා image එකේ කොහේම හරි තැනක් click කරපු ගමන් ඒ click කරන තැනට ළඟ color ranges තියෙන ළඟම areas ටික විතරක් selection එක විදිහට identify කරගන්නවා කියන එක. දැන් selection එක වැටෙන්නේ මෙන්න මේ area එකට. ළඟම කොටස විතරයි select කරගන්නේ. contiguous region එකක් තමයි select කරගන්නේ fuzzy select tool එකෙන්.
ඊළඟට තියෙනවා select by color tool එක. select by color tool එකෙන් කරන්නේ fuzzy select tool එක වගේම කාර්යයක් තමයි. හැබැයි මෙතනදී මේ select by color කියන එකේදී image එකේ කොතන තිබ්බත් අදාළ color එක අදාළ ඒ area එකම select කරගන්නවා. fuzzy select tool එකෙන් සිද්ධ වුණේ ක්ලික් කරනකොට එතන තිබිච්ච color එකට ළඟ colors තියෙනවා නම් ඒ ළඟ range එකේ තියෙන colors ළඟම area එකෙන් select කරගන්න එක විතරයි. නමුත් select by color එකෙන් මේ වෙලාවේ image එකේ ක්ලික් කරන තැන ඒ හා ළඟින් යන colors image එකේ කොතන තිබ්බත් ඒ තැන් ඔක්කොම selection එකක් විදිහට consider කරනවා. ඊළඟට මම කතා කරනවා path tool එක ගැන. path tool එකත් අපිට use කරන්න පුළුවන් selections දාගන්න tool එකක් විදිහට. path pen tool එක වගේ තමයි. Photoshop එකේ pen tool එක වගේ තමයි මේ GIMP එකේ path tool එක. අපිට image එකේ path එකක් අඳින්න selection එකක් ඇඳගන්න මේ path tool එක උදව් වෙනවා. path tool එක අරගෙන ඔයා settings වලට එන්න. tool options වලට. එතන තියෙනවා edit mode එක, design කියන mode එකේ ඉන්න. design mode එකේ ඉඳලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට curve paths ඇඳගන්න මේ path tool එකෙන්. මොකක් හරි ඩිසයින් එකක් ඇඳගන්න බලුවා. මෙන්න මේ ලයින්ස් වලින්. මේ ඇඳගත්ත පාත් එකක් එඩිට් කරන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේ tools options වල edit කියන එකට එන්න. edit කියන එකට ඇවිල්ලා අදාළ point එක select කරලා ඔයාට මේ point එකේ මේ handles වලින් මේ path එක edit කරගන්න පුළුවන්. path එක වෙන කොහෙට හරි move වෙන්න ඕන නම් ඔයාට tool options වල move කියන එකට ඇවිල්ලා මේ path එක select කරලා වෙන තැනකට move කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මේ ඇඳගත්ත path එක selection එකක් බවට පත් කරන්න ඕන නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙනවා selection from path කියන එක දෙන්න. දැන් path එක selection එකක් විදිහට convert වුණා. ඒ වගේම මේක ඔයාට අවශ්‍යයි නම් fill කරගන්න color එකකින් ඇඳගත්ත path එක color එකකින් fill කරගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් fill path කියන එක click කරන්න. fill path කියන එක click කරපුව ගමන් අහනවා solid color එකකින්ද fill වෙන්න ඕනේ. තනි පාටකින් එහෙමනම් solid color කියන එක දීලා fill කියන එක දෙන්න. black color එකෙන් ඔන්න fill වුණා. ඒ වගේම තමයි මේ path එකේ path outline එක stroke එකටත් color එකක් දෙන්න පුළුවන්. stroke path කියන එක click කරලා මෙතෙන්ට stroke line එක solid color කියලා තියලා stroke කියන එක දෙන්න. ඒත් එක මේ stroke එකේ width එක වැඩි කරන්නත් පුළුවන්. width එකත් වැඩි කරලා stroke කියන එක දෙන්න. මේ විදිහට line එකත් ඔන්න line එකේ thickness එක වැඩි වුණා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ fill path එක මේ path එක fill උනේ black color එකෙන් මේ color එක change කරන්න බැරිද කියලා. colors change කරන්න පුළුවන්. black color එක තියෙන්නේ මෙන්න මේ tool box එකේ යට තියෙන මෙන්න මේ box එකේ. ඔයාට මෙන්න මේ box එක උඩ click කරලා color එක change කරන්න පුළුවන්. color එක change කරලා fill path කියන එකට ගිහිල්ලා solid color කියන එක තියලා fill කරන්න. ඔය විදිහට ඔයාට colors change කරගන්න පුළුවන්.
ඒත් එක්කම මේ පාත් එක ෆිල් වුණේ කලර් එකකින්නේ. කාට හරි අවශ්‍යයි නම් මේක පැටර්න් එකකින් ෆිල් කරගන්න. solid කලර් එකකින් නැතුව පැටර්න් කියන ඔප්ෂන් එකට චේන්ජ් වෙලා ෆිල් කරන්න. මේ තියෙන්නේ පැටර්න් එකකින් ෆිල් වෙලා. ඊළඟට ඕගලන්ට අරගෙන එනවා තව ලස්සන ටූල් එකක්. ටූල් එක නම තමා ක්ලෝන් ටූල්. ක්ලෝන කරන අහලා ඇතිනේ. ක්ලෝන් ටූල් එකෙන් කරන්න පුළුවන් ක්ලෝන කරන. උදාහරණයක් විදියට කිව්වොත් මේ ඉමේජ් එකේ ඉන්න මේ අවුල්ව, මේ බකමූණව, එයාගේ තව කොපි එකක් මම හදා ගන්නවා මෙන්න මේ රයිට් සයිඩ් එකේ. ඒක කරන්න උදව් වෙන්නේ ක්ලෝන් ටූල් එක. මේ ඔබ්ජෙක්ට් එක ක්ලෝන් කරගමු. එහෙමනම් ක්ලෝන් ටූල් එක අරගෙන පල්ලෙහා සෙටින්ස් වලට එන්න. මෙතන තියෙනවා මේ ක්ලෝන් ටූල් එකේ බ්‍රෂ් ස්ටයිල්ස්. කැමති බ්‍රෂ් ස්ටයිල් එකක් තෝරගන්න පුළුවන්. මම පහසු වෙන්න රවුමම තියාගන්නවා. බ්‍රෂ් එකේ සයිස් එක. බ්‍රෂ් එකේ සයිස් එක මම පොඩ්ඩක් අඩු කරගන්නවා. අඩු කරගෙන ඉමේජ් එක පොඩ්ඩක් zoom කරගන්නවා. පැහැදිලිව පේන්න. ආයි පාරක් ගහලා ක්ලෝන් ටූල් එක අරගෙන මම එනවා ඉමේජ් එකට. මේ ඉමේජ් එකේ මේ සතාව ක්ලෝන් කරන්න පටන් ගන්න මම මෙන්න මේ පල්ලෙහායි. ක්ලෝන් කරන්න පටන් ගන්න ස්ටාර්ටින් පොයින්ට් එක පල්ලෙහා. ස්ටාර්ටින් පොයින්ට් එක කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් ප්‍රෙස් කරගෙන ස්ටාර්ටින් පොයින්ට් එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා මෙයාව ක්ලෝන් කරගන්න යන්නේ කොහෙටද? අදාළ තැනට ගිහිල්ලා මවුස් එක ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට මවුස් එක රිලීස් නොකරගෙන මෙන්න මේ විදිහට මවුස් එක එහා මෙහා ගෙනියන්න. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඉමේජ් එකක තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ක්ලෝන් කරගන්න. ක්ලෝන් ටූල් එක යූස් කරගෙන. හරිම ලස්සන ටූල් එකක්. ලස්සනට ඉමේජස් එඩිට් කරන්න යූස් කරන්න පුළුවන් ටූල් එකක්. ඔයාලා අතහුරු කරගන්නවා නම් ගිම් ටූල් බොක්ස් එකේ තියෙන තවත් ලස්සන ටූල් එකකුයි දැන් අරගෙන එන්නේ. පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එක. ක්ලෝන් ටූල් එක නම් යූස් කරන විදිය දැන් දන්නවනේ. මොකක්ද මේ පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එක කියන්නේ? පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එක ගැන ඉගෙන ගන්න කලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. පර්ස්පෙක්ටිව් කියන වචන ගැන. ගොඩක් වෙලාවට හැමෝම වගේ මේ පර්ස්පෙක්ටිව් කියන එක ගැන දන්නවා. වචනෙන් නොදන්නවා වුණත්. ඕගලන්ට පේනවා ඇති මේ මම GIMP එකෙන් ඕපන් කරගෙන තියෙන ඉමේජ් එක. මෙන්න මේ වගේ අවස්ථා හැමෝටම උදා වෙලා ඇති. මේ විදිහේ පාරක් මැදට ගියාම එහෙම නැත්නම් දෙපැත්තේ ලොකු බිල්ඩින්ග්ස් ගොඩක් මැද්දට ගියාම ඔක්කොලන්ට පේනවා ඇති පාර එන්න පටු වෙනවා ඈතට යනකොට. එහෙම නැත්නම් දෙපැත්තේ තියෙන බිල්ඩින්ග්ස් ඈතට යන්න කුඩාවට පේනවා. හොඳම උදාහරණය තමයි රේල් පාර. රේල් පාර මැද්දට ගියන් පස්සේ ඔයගලන්ට පේනවා ඈතට යන්න රේල් පාර එන්න පටු වෙනවා කියලා. ඕක තමා මේ පර්ස්පෙක්ටිව් වීව් එක කියලා කියන්නේ. එහෙමනම් මේ පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එකෙන් කරන්නේ අර විදිහේ පර්ස්පෙක්ටිව් වීව් එකක තියෙන ඔබ්ජෙක්ට් එකක් ක්ලෝන් කරන එක. උදාහරණයක් විදියට මේ බිල්ඩින්ග්ස් වල තියෙනවා වින්ඩෝස්. ජනේල් තියෙනවා. මේ ජනේලයක් කාට හරි ක්ලෝන් කරන්න ඕනේ වුණොත් කරන්න සිද්ධ වෙන්නේ මේ බිත්තියේ තියෙන මේ ඇන්ගල් එකටමයි.
ඒ වගේ අවස්ථාවන් වලදී අපිට පුළුවන් මේ පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එක යූස් කරලා අර ඇන්ගල් එකටම ඩෝ එක හරි වින්ඩෝ එක හරි ක්ලෝන් කරගන්න. අපි බලමු දැන් කොහොමද ඒක කරගන්න කියලා. පර්ස්පෙක්ටිව් ක්ලෝන් ටූල් එක අරගෙන ඉමේජ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊළඟට අපි ක්ලෝන් කරන්න යන ඔබ්ජෙක්ට් එක වටේට මේ අලුතෙන් ඇඩ් වෙච්ච කොටුව ඇඩ්ජස්ට් කරගන්න ඕන. උදාහරණයක් විදියට අපි දැන් මෙන්න මේ ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන මෙන්න මේ වින්ඩෝ එක ක්ලෝන් කරගමු ඉස්සරහට. එහෙමනම් කොපි කරන්න යන්නේ මෙන්න මේ වින්ඩෝ එකනේ. ඒ වින්ඩෝ එක වටේට මෙන්න මේ ඇඩ් වුණ බොක්ස් එක මම ඇඩ්ජස්ට් කරගන්නවා. මේ විදියට කෝනස් 4 තියෙන නෝඩ්ස් වලින් අල්ලලා මේ විදියට ක්ලෝන් කරන්න බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ට් එක වටේට ඇඩ්ජස්ට් කරගන්න මේ අලුතෙන් ඇඩ් වෙච්ච බොක්ස් එක. ඇඩ්ජස්ට් කරලා ඉවර වෙලා ඔයාගේ tools options වල එන්න perspective clone කියන option එකට. ඒ option එකට change වෙලා එතනින් එහාට කරගෙන යන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ක්ලෝන් කරනවා වගේ වැඩක්. ඊළඟට කරන්න ඕන මේ ඔබ්ජෙක්ට් එක ක්ලෝන් කරන්න පටන් ගන්නෙ මොන ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳන්ද කියලා තීරණය කරන එක. මේ වින්ඩෝ එකේ පල්ලෙහා කෙළවරෙන් තමයි මම වින්ඩෝ එක ඩ්‍රෝ කරන්න ගන්නෙ. බ්‍රෂ් සයිස් එක ටිකක් ලොකු වැඩි නිසා මම බ්‍රෂ් සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න. අඩු කරගෙන මගේ ස්ටාර්ටින් පොයින්ට් එක මම කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට ඔබ්ජෙක්ට් එක ක්ලෝන් කරගන්න ඕන සර්ෆේස් එකට ගිහිල්ලා normal image එක normal shape එකක් ක්ලෝන් කරන විදිහටම මේක ක්ලෝන් කරගන්න. mouse එක රිලීස් කරන්නේ නැතුව අදාළ wall එකේ මේක මෙන්න මේ විදිහට ක්ලෝන් කරගන්නයි තියෙන්නේ. perspective clone tool එක use කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ perspective view එකක් තියෙන තැනකට විතරයි. ඊළඟට අරගෙන ආවේ මේ විදිහේ damage photos retouch කරන්න, මේ විදිහේ damage photos නැවත හදාගන්න සෑහෙන useful වෙන tool එකකට. tool එකේ නම තමයි healing tool එක. මේ healing tool එකෙන් පුළුවන් මේ විදිහේ patches තියෙන images අපිට repair කරලා යථා තත්ත්වයට ගන්න. tool එක අරගෙන එන්න image එකට. මේ image එකේ මේ patches තියෙන තැන් වහන්න නම් image එකේ patches නැති areas තියෙන්නත් ඕන. අපි මුලින්ම මෙන්න මේ line එක, මෙන්න මේ patch line එක වහගෙනම බලන්න. මේ line එක වැහෙන්න නම් ඒහා ළඟින්ම යන colors තියෙන area එකක් තියෙන ඕන image එකේ. patches නැති area එකක් වෙන්න ඕන. ඒකට use කරන්න පුළුවන් මේ patches නැති area එක. කරන්න තියෙන්නේ tool එක active කරගෙන ඇවිල්ලා patches නැති area එකක් control එකත් එක්ක එකපාරක් click කරන එක. click කරලා ඉවර වෙලා ඔයාට erase කරන්න අවශ්‍ය වෙන patch එක තියෙන line එක mouse එක click කරගෙන මෙන්න මේ විදියට ඇඳගෙන එන්න. ඔය විදියට තනින් තන patches නැති areas වලින් තියෙන patches අපිට erase කරගන්න පුළුවන්. කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ඒකට හේතුව තමයි ළඟම තියෙන patches නැති area එකකින් තමයි patches refill වෙන්න ඕන. නැත්තම් මේ විදිය dark area එකකින් මේ විදිය light area එකක් refill වුණොත් image එකේ කිසිම ගැළපීමක් නැති වෙනවා. අපිට මේ විදිහේ image එකක් retouch කරගන්න healing tool එක use කරන්න පුළුවන්. healing tool එක clone tool එක වගේම ඒ විදිහේ කාර්යයන් වලට use කරන tool එකක්
තමයි. හැබැයි ගොඩක් වෙලාවට යූස් වෙන්නේ ඉමේජ් එකක තියෙන irregularities වහන්න. ස්මජ් ටූල් එක යූස් කරගෙන මෙන්න මේ විදිහට ඇදිලා ගිය ඉෆෙක්ට් එකක් හදාගන්න පුළුවන් ඉමේජ් එකේ. ස්මජ්. ඊළඟට තියෙනවා බ්ලර් ෂාප්න් ටූල් එක. ඉමේජ් එකක මොකක් හරි ඒරියා එකක් බ්ලර් කරන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේ බ්ලර් ෂාප්න් ටූල් එකෙන් ඒ ඒරියා එක බ්ලර් කරන්න. බ්ලර් ෂාප්න් ටූල් එක අරගෙන ටූල්ස් ඔප්ෂන්ස් වල පල්ලෙහාට මෙන්න. ඒකේ තියෙනවා කන්වෝල් ටයිප් කියලා. ඒකේ උඩම තියෙනවා බ්ලර් ඔප්ෂන් එක. බ්ලර් ඔප්ෂන් එකට ඇවිල්ලා ඔයාට ඉමේජ් එකේ බ්ලර් කරගන්න ඕන ඒරියා එක මේ විදිහට මවුස් පොයින්ට් එක ක්ලික් කරගෙන අඳින්න. ඕකේ අනිත් පැත්ත තමයි ෂාප්න්. ඉමේජ් එකේ මොකක් හරි ඒරියා එකක් ෂාප් කරගන්න ඕන නම් තියෙනවට වඩා වැඩිපුර පේන්න ඕන නම් අපිට පුළුවන් ෂාප් කරගන්න. බ්ලර් ඇන්ඩ් ෂාප්න් ටූල් එකේම පල්ලෙහා සෙටින්ස් වල තියෙනවා ෂාප්න් ඔප්ෂන් එක. ෂාප්න් ඔප්ෂන් එකට චේන්ජ් වෙලා ඔයාලා ෂාප් කරගන්න ඕන ඒරියා එක උඩ මවුස් එක ක්ලික් කරගෙන දෙතුන් වතාවක් මෙන්න මේ විදියට එක උඩ අඳින්න. මේ විදියට ඉමේජ් එක ෂාප් කරගන්න පුළුවන් ඔයාට අවශ්‍ය පරිදි. ඩොජ් බර්න් ටූල් එක. ඉමේජ් එකක කොයි හරි කොටසක් අඳුරු වැඩි නම් ඔයාට පුළුවන් මේ ඩොජ් බර්න් ටූල් එකෙන් අදාළ කොටස ලයිට් කරගන්න. එහෙම නැත්තම් අදාළ කොටස ලයිට් වැඩි නම් ඔයාට පුළුවන් ඒ ටික පොඩ්ඩක් ඩාර්ක් කරගන්න. ඔය දෙකම කරන්න තියෙන්නේ මේ එකම ටූල් එකෙන්. ඩොජ් ඇන්ඩ් බර්න් ටූල් එක අරගෙන පල්ලෙහාට එනකොට තියෙනවා ටූල් ඔප්ෂන්ස් වල ටයිප් කියලා එකක්. මුලින්ම තියෙන්නේ ඩොජ් එක. ඩොජ් එක try out කරලා ඉමු. මේ ඉමේජ් එකේ මෙන්න මේ සතාව අඳුරු වැඩි. අඳුරු වැඩි මට චුට්ටක් එළිය කරගන්න ඕනිය. එහෙමනම් ඩොජ් ඔප්ෂන් එකට චේන්ජ් වෙලා මෙන්න මේ අඳුරු ඒරියා එක උඩ මවුස් එක ක්ලික් කරගෙන මෙන්න මේ විදියට මවුස් එක ගෙනියන්න අදාළ ඒරියා එක උඩ. හැබැයි සැලකිලිමත් වෙන්න ඒක ඉමේජ් එකට ගැලපෙන විදිහට හදාගන්න. ඩොට්ස් එක. බර්න් එකෙන් කරන්නේ ඉමේජ් එකේ ලයිට් ගොඩක් ලයිට් ඒරියා එකක් තියෙනවා නම් ඒ ඒරියා එක ටිකක් ඩාර්ක් කරගන්න එක. මෙන්න මේ වගේ ඉමේජ් එකකින් අපි ඒක බලමු. ඔයාලට පේනවා ඇති මේ අහසේ වලාකුළු ගොඩක් සුදු පාට වැඩි. පොඩ්ඩක් ඩාර්ක් වුණොත් හොඳයි කියලා. එහෙමනම් ඩොජ් ඇන්ඩ් බර්න් ටූල් එකේ ටූල් ටයිප් එක බර්න් ඔප්ෂන් එකට චේන්ජ් වෙලා ලයිට් ඒරියා එක උඩ මෙන්න මේ විදියට ඇවිල්ලා මවුස් එක ක්ලික් කරගෙන දෙතුන් පාරක් අඳින්න. මේ විදිහට ලයිට් ඒරියා එක පොඩ්ඩක් ඩාර්ක් කරගන්න පුළුවන් මේ ඩොජ් බර්න් එකේ බර්න් ඔප්ෂන් එකේ. පාත් ටූල් එක අපි බැලුවානේ. ටෙක්ස්ට් ටූල් එකත් බැලුවා. ඊළඟට එනවා කලර් පිකර් ටූල් එකට. කලර් පිකර් ටූල් එකෙන් කරන්නේ මේ ඉමේජ් එකක තියෙන අපිට අවශ්‍යයි කියලා හිතෙන මොකක් හරි කලර් එකක් ට්‍රැක් කරගන්න උදව් වෙන එක. කලර් පිකර් ටූල් එක අරගෙන ඉමේජ් එකක ඔයාට අවශ්‍යයි කියලා හිතෙන කලර් එකක් තියෙන තැනකට ගිහිල්ලා එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් ඔයාට පේන්න ඇති මේ ටූල් පැලට් එකේ පල්ලෙහා තියෙන ඇක්ටිව් ෆෝග්‍රවුන්ඩ් කලර් බොක්ස් එකට ඒ කලර් එක ෆිල් වෙනවා. නැවත වාරයක් බලමු.
මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකට ගෙනල්ලා මම එකපාරක් ක්ලික් කරනවත් එක්කම මෙතන මේ ෆෝග්‍රවුන්ඩ් කලර් බොක්ස් එකට අදාළ කලර් එක ෆිල් වෙනවා. කලර් පිකර් ටූල් එක කියලා කියන්නේ ඔන්න ඕකට. අපි මේ ෆෝග්‍රවුන්ඩ් කලර් බොක්ස් එක ගැන කතා කරපු නිසාම මම මෙතන මේ කලර් බොක්සස් දෙක ගාවට එන්නම්. මේ ටූල් බොක්ස් එකේ යටම තියෙනවනේ කලර් බොක්සස් දෙකක්. උඩ බොක්ස් එකට කියන්නේ ෆෝග්‍රවුන්ඩ් කලර් කියලා. ෆෝග්‍රවුන්ඩ් කලර් එක අපිට සාමාන්‍යයෙන් යූස් වෙනවා අපි ටෙක්ස්ට් එකක් ටයිප් කරනකොට ඒ කලර් එක එනවා මෙතන තියෙන කලර් එක එනවා ටෙක්ස්ට් කලර් එක විදියට. ඒ වගේම තමයි බ්‍රෂස් පාවිච්චි කරනකොට බ්‍රෂස් වලටත් එන්නේ මෙන්න මේ කලර් එක. යට බොක්ස් එක තමයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක එන්නේ ඉරේසර් ටූල් එකට විතරයි. ගොඩක් වෙලාවට මේකේ මේ ෆෝග්‍රවුන්ඩ් කලර් එකයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකයි තියෙන්නේ black and white වලින්. ඔයාට මේ කලර්ස් චේන්ජ් කරන්න අවශ්‍යයි නම් අදාළ බොක්ස් එකට ඩබල් ක්ලික් කරලා මේ එන කලර් පැලට් එකෙන් අදාළ කලර් එක සිලෙක්ට් කරලා දෙන්න. දුන්නයින් පස්සේ ෆෝග්‍රවුන්ඩ් කලර් එකට හරි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකට හරි ඔයාට අවශ්‍ය කලර් එක සෙට් වෙනවා. I'm black and white set කරගන්න ඕන නම් background color foreground color එකට මේ පල්ලෙහා තියෙන black and white icon එක උඩ click කරන්න. ඊළඟට තියෙනවා measure tool එක. measure tool එක නම් use වෙන්නේ ගොඩක් වෙලාවට measurements වලට. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පොළවේ මේ පාරේ මැද ඉඳගෙන මේ බිල්ඩින් එකක් උඩට තියෙන ඇන්ගල් එක ඩිස්ටන්ස් එක කොච්චරක්ද කියන දේවල් බලාගෙන තමයි මේ මෙෂර් ටූල් එක තියෙන්නේ. මෙෂර් ටූල් එක අරගෙන මේ පල්ලෙහා ඉඳන් මෙන්න මේ විදියට ඇන්ගල් එක ඇන්දොත් එහෙම බලා ගන්න පුළුවන් මේකේ ඇන්ගල් එක මේකේ ඩිස්ටන්ස් එක with height එක කොච්චරද කියලා. මෙෂර් ටූල් එක තියෙන්නේ මෙෂර් කරන්න. ඊළඟට එනවා මේ ටූල් බොක්ස් එකේ අතරමැද ස්කිප් කරගෙන ආපු ටූල්ස් ටිකට. ඒකෙන් ලේසි ටූල්ස් ටික බලලා අමාරු ටූල්ස් ටික අන්තිමට බලමු. මේ ටූල්ස් වලින් මම කතා කරන්නේ මුලින්ම රොටේට් ටූල් එක. ඉමේජ් එකක් රොටේට් කරගන්න අවශ්‍යයි නම් මේ රොටේට් ටූල් එක යූස් කරන්න පුළුවන්. ඉමේජ් එක උඩ ක්ලික් කරගෙන රොටේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රොටේට් ටූල් එක ගත්තායින් පස්සේ මේ ඇක්ටිව් වෙන පොඩි පැලට් එකෙන් අවශ්‍ය විදිහට ඇන්ගල් එක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. හදාගෙන ඉවර වෙලා රොටේට් කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ස්කේල් ටූල් එක. අවශ්‍ය නම් ඉමේජ් එක ලොකු කරගන්නත් ඉමේජ් එක කුඩා කරගන්නත් පුළුවන් මේ ස්කේල් ටූල් එකෙන්. ස්කේල් ටූල් එක අරගෙන ඉමේජ් එක උඩට ඇවිල්ලා මේ විදිහට මවුස් එකෙන් ක්ලික් කරගෙන අවශ්‍ය විදිහට රීසයිස් කරගන්න. ඉවර වුණායින් පස්සේ එන්ට් එකක් දෙන්න. ඊළඟට තියෙනවා ෂියර් ටූල් එක. ෂියර් ටූල් එකෙන් පුළුවන් මේ ඉමේජ් එක පොඩ්ඩක් ෂියර් කරන්න. මේ විදිහේ ඇලවෙච්ච පින්තූර ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. ඒ වගේ දේවල් හදාගෙන තියෙන්නේ මේ ෂියර් ටූල් එකෙන්. එජ් එකකට ගිහිල්ලා මේ විදියට එජ් එක ඩ්‍රැග් කරගෙන රිලීස් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ෂියර් කරගෙන එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න. ඊළඟට තියෙනවා තවත් වැදගත් ටූල් එකක්. ෆ්ලිප් ටූල් එක. ෆ්ලිප් කරන්න පුළුවන් ඉමේජස්. ෆ්ලිප් කරන එකේ රොටේට් එකේ වෙනසක් තියෙනවා. ෆ්ලිප් ටූල් එක අරගෙන එන්න ටූල්ස් ඔප්ෂන්ස් වලට ඒකේ තියෙනවා ඩිරෙක්ෂන්ස් වල horizontal and vertical කියලා. මුලින්ම horizontal බලමු. horizontal වලට shift වෙලා ඉමේජ් එක මැදට ඇවිල්ලා mouse එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා ඇති ඉමේජ් එක ෆ්ලිප් වුණා. horizontally
ෆ්ලිප් වුණා. හරහට ෆ්ලිප් වෙනවා. vertically ෆ්ලිප් එක බැලුවොත් උඩ යට මාරු වෙනවා. rotation එක නෙමෙයි මේ ෆ්ලිප් එක. ඊළඟට තියෙනවා perspective tool එක. perspective view එක දැන් ඔයගොල්ලෝ දන්නවනේ. perspective view එක විදියට පින්තූරයක view එක හදාගන්න තමයි මේ perspective view එක තියෙන්නේ. perspective view එක හදාගන්න මම මෙන්න මේ image එක තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ perspective tool එක. perspective tool එකෙන් perspective view එකක් හදාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ perspective view එක හදාගන්න යන image එකේ මොන පැත්තෙන්ද ඒ පැත්තට ගිහිල්ලා mouse එක click කරන්න අවශ්‍ය විදියට adjust කරගන්න. perspective view එක හදන්නේ ඔන්න ඔය විදියටයි. perspective tool එක අරගෙන image එකේ view එක හදන පැත්තට ගිහිල්ලා mouse එක click කරගෙන මේ විදියට අදාළ view එක හදාගන්න. ඔයාලට අවශ්‍ය වෙන right side එකෙන් view එක නම් right side එකෙන් adjust කරගන්න. perspective view එක. perspective view එක කියලා කිව්වේ ඔයා පාරක එහෙම නැත්නම් building එකක් ගාව ඉන්නවනම් ඔයා හිටන් ඉන්න තැන ලොකුවටත් ඈතට යන පාත් එක පොඩියටත් පේන view එක තමයි perspective view එක. adjust කරගෙන ඉවර වෙලා enter press කරන්න. ඊළඟ tool එක තමයි 3D transform tool එක. 3D transform tool එකෙන් පුළුවන් image එකට 3D look එකක් අරන් දෙන්න. දැන් මේ අපි දාගෙන තියෙන image එක 2D image එකක්නේ. මේක පොඩ්ඩක් angle කරලා 3D look එකක් ගන්න පුළුවන් මේ 3D transform tool එකෙන්. කරන්න තියෙන්නේ tool එක active කරගෙන image එක මැදට ඇවිල්ලා click කරන්න. click කරපු ගමන් එනවා 3D transform tool එකට අදාළ palette එක. මේකෙන් adjust කරන්නත් පුළුවන් XY Z axis. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ image එක උඩ move කරලා මේ axis edit කරගන්නත්. මේ විදිහට 3D look එකක් ගන්න පුළුවන් මේ 3D transform tool එකෙන්. ඊළඟට තියෙනවා handle transform tool එක. handle transform tool එක පොඩ්ඩකට තියලා මම එනවා ඒකේ අන්තිමට තියෙන case transform tool එකට. case transform tool එකෙන් කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සන වැඩක්. මේ පින්තූරේ ඉන්න මේ බකමූණ මට ලොකු කරගන්න ඕන. එතකොට මෙතනදී ලොකු වෙන්නේ බකමූණ විතරයි. entire image එකම විශාල වෙන්නේ නැහැ. ඒක ලේසියෙන් කරගන්න පුළුවන් මේ case transform tool එකේ. කරන්න තියෙන්නේ resize කරගන්න ඕන object එක cage එක ඇතුළට දාගෙන ඉන්න ඕන. case transform tool එක අරගෙන resize කරන්න බලාපොරොත්තු වෙන object එක මෙන්න මේ විදිහට cage එක ඇතුළට දාගන්න ඕන. cage එක මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕන. මේ විදිහට ඇඳගත්තයින් පස්සේ cage එක දැන් complete. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ add වෙච්ච points එළියට මෙන්න මේ විදිහට ඇදලා මේ බකමූණව අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගන්න එක. full image එක නැතුව image එකේ මාක් හරි එක object එකක් විතරක් මේ විදිහට resize කරගන්න පුළුවන් case transform tool එකෙන්. ඊළඟට කතා කරන්නේ wrap transform tool එක ගැන. wrap transform tool එකෙන් පුළුවන් අපිට wave effect එකක් add කරගන්න image එකට. කරන්න තියෙන්නේ wrap transform tool එක අරගෙන wave effect එක එන්න ඕන add කරගන්න බලාපොරොත්තු වෙන
ඉමේජ් ඒරියා එක උඩ මෙන්න මේ විදිහට මවුස් එක ක්ලික් කරගෙන ඇඳගෙන යන්න. මේ විදිහේ ලස්සන ඉෆෙක්ට් එකක් වට හදා ගන්න පුළුවන් මේ wrap transform tool එකේ. මේක මේ මල් පෙති වලට විතරක් නෙමෙයි ඉමේජ් එකක ඕනම තැනකට suitable විදියට wrap transform tool එක use කරගන්න පුළුවන්. වේව් එකක ආකාරයකින් මේක හදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ස්කිප් කරගෙන ආපු ටූල්ස් දෙකක් ගැන. ඒකෙන් පළවෙනි ටූල් එක විදිහට Unified Transform tool එක බලමු. මේක ටිකක් ඇඩ්වාන්ස් ටූල් එකක්. එහෙම කියන්න හේතුව තමා මේ ටූල් බොක්ස් එකේ තියෙන ටූල්ස් 4ක එකතුවක් තමා මේ Unified Transform tool කියලා කියන්නේ. මේ ටූල් එක අරගෙන ඉමේජ් එක උඩ එකපාරක් ක්ලික් කරාම edges වලට corners වලට pointers add වෙනවා. මේ pointers වලින් අපිට පුළුවන් මේ image එක adjust කරගන්න අවශ්‍ය විදිහට. මේ image එකේ මේ corners 4 බලන්න මේ corners 4 ලොකු කොටුවක් තියෙනවා. corners 4ෙම කොටුවක් 4ක් තියෙනවා. මේ කොටුවක් උඩට mouse එක අරගෙන ගියායින් පස්සේ ඔයාට පුළුවන් මේ image එක rotate කරන්න. අවශ්‍ය විදිහට rotate කරගන්න පුළුවන්. ඊළඟට ඒ කොටුව ඇතුලේ තියෙන diamond shape එක ගාවට mouse එක ගෙනිච්චාම ඔයාට මේ image එක perspective කරගන්න පුළුවන්. image එකේ perspective view එක හදාගන්න පුළුවන්. edge එකේ තියෙන මේ diamond shape එකක් ගාවට mouse එක අරගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් මේ image එක share කරගන්න. ඒ වගේම මේ edge එකේ තියෙන box එකක් ගාවට අරගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් මේ image එක ස්කේල් කරගන්න, resize කරගන්න. මේ විදිහේ ස්කේල් එක, perspective එක, shear එක, rotate එක වෙන වෙනම tools වලිනුත් කරන්න පුළුවන් වගේම තමා මේ Unified Transform tool කියන එකේ ඔය ඔක්කොම එකපාරට adjust කරගන්න හැකියාව ලබා දෙනවා. ඔක්කොම හදාගෙන ඉවර නම් enter button එක press කරන්න. ඊළඟට කතා කරන්න යන්නේ Handle Transform tool එක ගැන. මේකත් කලින් ස්කිප් කරගෙන ආපු tool එකක්. Unified Transform tool එක වගේම තමා Handle Transform tool එකෙනුත් tools 4ක එකතුවක වැඩ කරගෙන යන්න පුළුවන්. Handle Transform tool එක අරගෙන image එකේ එක තැන එකපාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම පළවෙනි පොයින්ට් එකෙන් ඔයාට දෙනවා මේ image එක එහෙට මෙහෙට move කරන්න. අවශ්‍ය තැනට move කරගෙන second point එක add කරගන්න. second point එක add කරගත්තායින් පස්සේ ඔයාට පුළුවන් මේ image එක resize කරන්න වගේම rotate කරගන්නත්. අවශ්‍ය විදියට rotate කරලා resize කරලා තුන්වෙනි පොයින්ට් එක ඇඩ් කරගන්න. තුන්වෙනි පොයින්ට් එක ඇඩ් කරගත්තයින් පස්සේ ඒකෙන් පුළුවන් ඔයාට image එක share කරන්න. share කරලා ඉවර වෙලා හතරවෙනි පොයින්ට් එක ඇඩ් කරගන්න. දැන් ඔයාට පුළුවන් image එකේ perspective view එක හදාගන්න. ඔක්කොම settings ටික හදාගෙන enter button එක press කරන්න. ගොඩාක් ලොකුවට transformation කරන්න එපා. error message එකක් එන්න පුළුවන් මේ විදිහට. කම්පියුටර් එකට දරන්න පුළුවන් විදිහට වෙනස්කම් ටික කරගෙන යන්න. ඊළඟට ඉතුරු tools ටික ගැන කතා කරන්න මම වෙනම window එකකට navigate වෙනවා. දැන් අපි මෙච්චර වෙලා මේ GIMP එකේ කතා කරේ
ඉමේජස් එඩිට් කරන්නනේ. අලුතෙන් ඉමේජ් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා බලමු. අලුතෙන් ඉමේජ් එකක් ක්‍රියේට් කරන්න නම් new file එකක් ක්‍රියේට් කරගන්න ඕන. templates තියෙනවා, define templates තියෙනවා. ඒ size එකක් කැමති නම් තෝරගන්න. එහෙම නැත්නම් ඔයාට මෙතන unit එක inches වලට හරි centimeters millimeters වලට මාරු කරලා ඔයා කැමති size එකක image එකක් මෙතනින් create කරගන්න පුළුවන්. මේ විදියට image size එක දීලා okay කරන්න. මේ විදියට blank sheet එකක් open වෙනවා. දැන් image එකක් create කරන්න. දැන් මෙන්න මේ window එකේ ඉඳලා තමයි මම අනිත් tool box එකේ තියෙන අනිත් tools ටික ඔයගලන්ට අරගෙන එන්නේ. bucket fill tool එක. අපි paint tool අපි සාමාන්‍යයෙන් පොඩි කරනම් paint එක use කරනවානේ. paint එකේදී paint එකේ තියෙන මෙන්න මේ විදිහේ icon එක. ඒකෙන් කරන්නේ අපි පාට කරන එක. එහෙමනම් මෙතනත් මේ bucket fill tool එක මේ icon එක දැකපු ගමන් මතක් වෙන්න ඕනි මොකක්ද? කලර් කරනවා කියන එක. bucket fill tool එක අරගත්තායින් පස්සේ තියෙනවා tool options ටික. tool options වලින් අපිට තෝරගන්න පුළුවන් අපි කලර් කරන්නේ foreground color එකෙන්ද background color එකෙන්ද pattern එකකින්ද කියලා. foreground color කියනවයි කිව්වේ මේ උඩ තියෙන box එකේ color එකට. background color එක කියලා කියන්නේ මේ යට box එකේ color එක. අපි foreground color එකෙන් මේ empty sheet එක color කරගමු. එහෙම නැත්නම් background color එකෙන් empty sheet එක color කරගමු. දැන් background එකත් white නේ. ඉතින් white එකෙන් fill කරාට පේන්නේ නෑනේ. අපි ඒක නිසා දැන් මේකේ color එක change කරමු. change කරලා fill කරගමු. ওই විදියට background color එකෙන් foreground color එකෙන් අපිට colors fill කරගන්න පුළුවන්. මේ bucket fill tool එක use කරගෙන. ඒ වගේම තමයි patterns. බලන්න මේ patterns option එකට change වෙලා මේ පල්ලෙහා තියෙන box එක click කරාම එනවා patterns ගොඩක්. කැමති pattern එකක් select කරලා අදාළ area එකට ඇවිල්ලා click කරන්න. මේ විදිහේ patterns වලින් පුළුවන් අපිට අදාළ area එක refill කරගන්න. ඊළඟට තියෙනවා gradient tool එක. solid color එකකින් fill කරගත්තා වගේම අපිට gradient එකනොත් fill කරගන්න වෙන අවස්ථා තියෙනවානේ. එහෙමනම් gradient එකකට change වෙලා ඉන්න settings ටිකට පල්ලෙහා settings වල තියෙනවා මෙතන මේ gradient box එක. මේ gradient box එකෙන් ඔයාට පුළුවන් මෙතන මේ තියෙන colors කැමති විදිහට gradient colors තෝරගන්න. කැමති gradient එකක් තෝරගෙන මේ empty area එකේ මේ විදිහට mouse එක click කරගෙන gradient එක කැමති විදිහට draw කරගන්න පුළුවන්. මේ gradients වලට අදාළ settings ටික තමයි මෙතන මේ පල්ලෙහා tool options වල තියෙන්නේ. shape එක ඔයාට radial එකක් විදිහට නැතුව linear එකක් විදිහට එන්න ඕන නම් මෙතනින් shape එක linear දෙන්න පුළුවන්. ওই විදිහට shape එක spiral කරගන්නත් පුළුවන්. ගොඩක් settings තියෙනවා. ලස්සනට gradient එකක් හදාගන්න පුළුවන් මේ tools ටික adjust කරගෙන. මේ tool palette එකේ අවසාන වශයෙන් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන මේ brush types ටික ගැන. brush types වලින් මුලින්ම තියෙනවා paint brush එක. paint brush එක select කරායින් පස්සේ පල්ලෙහා එන tool options වලින් ඔයාට brush type එක change කරගන්න පුළුවන්. ඒ වගේම ඒකේ size එකත් වෙනස් කරගන්න පුළුවන්. ওই විදිහට වෙනස් කරගෙන මේ brush එකෙන් ඔයාට අවශ්‍ය විදිහට drawing කරන්න පුළුවන්. ඒ වගේම තමයි text එකක් ලියන්න පුළුවන්. ওই විදිහට brush types change කර කර ලස්සන designs හදාගන්න පුළුවන්. brush එකේ color එක change කරන්නේ foreground color එකෙන්. image එකකට මේ විදිහට ලස්සනට brush styles add කරගන්න පුළුවන්. ඒ වගේම තමයි
අපි බලමු පෙන්සිල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ පෙන්සිල් එක. මේක පෙන්සිල්, බ්‍රෂ්, එයා බ්‍රෂ් කියලා වචන වලින් වෙනස් වුණාට මේ ඔක්කොගෙම සිද්ධ වෙන්නේ එකම දේ. ඒවායේ thickness එක, ඒකේ spread වෙන විදිය තමයි වෙනස් වෙන්නේ. මේ තියෙන පෙන්සිල් ටූල් එක. පෙන්සිල් ටූල් එකනොත් පෙන්සිල් එකේ තුඩ වෙනස් කරන්න පුළුවන් මෙතන මේ බ්‍රෂ් ටයිප් එකේ. ඒකෙත් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම එයා බ්‍රෂ් ටූල් එක, එයා බ්‍රෂ් ටූල් එක තියෙනවා. ඊළඟට තියෙනවා ඉන්ක් ටූල් එක. මේවා ඔක්කොම බ්‍රෂ් ටයිප්ස්. අවසානයේට තියෙනවා my pen brush tool එක. my pen brush tool එකේ brushes නම් හරිම ලස්සනයි. අලුත් ඔප්ෂන් එකක්. බලන්න ටිකක් attractive විදිහට තමයි මේකේ brush types තියෙන්නේ. try කරන්න. ලස්සන ඩිසයින් එකක් කරගන්න පුළුවන්. GIMP එකේ tool box එක ගැන ওই ටික තමයි ඔයාලට මට කියලා දෙන්න තියෙන්නේ. කාට හරි මෙතනින් එහාට මේ tools ගැන වැඩිදුර විස්තර අවශ්‍යයි නම් කමෙන්ට් එකක් මාර්ගයෙන් දන්වන්න. මේ GIMP එකකින් ඉමේජ් එකක් එඩිට් කරලා ලස්සනට ඉමේජ් එක ඇට්‍රැක්ටිව් විදිහට හදාගන්න, අතහුරු කරගන්න try කරන්න. නැවතත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.